SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 ජූලි 21 අඟහරුවාදා සිරස්තල් පස්කු ත්‍රස්තවාදියෙකුගේ බිරිඳක් අතුරුදන් කොමිසමේදී හෙළිවේ. පොලිස් විශේෂකාර්ය බලකායේ නිලධාරීන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ආරක්ෂාව දීලා නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කියයි. තමන් ඝාතනය කරන බවට පාතාලයේ අපරාධකරුවන් තර්ජනය කළා. බන්ධනාගාර ප්‍රධානීන් CIDයට කියයි. මදියුදීන් CIDයට නොකඳවන්නයි මැතිවරණ කොමිසම යොමු කළ ලිපියට පොලිස්පතිගෙන් පිළිතුරු ලිපියක්. අපේ නීතියන්ගේ උපදේශ පතලා හෙට දිනේ අපි පොලිස්පතිතුමාට පිළිතුරක් යවන්න බලාපොරොත්තු වෙනවා. මදියුදීන් CIDයට කැඳවන්නයි අධිකරණයෙන් නියෝග. දින 90කට පසු මෙරට කොවිඩ් නේවී පොකුර අවසන්. වසංගතය මර්ධනයට බ්‍රිතාන්‍යයෙන් එන්නතක්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Shatara Alvis. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගයි. පොලිස් විශේෂකාර්ය බලකායේ ඇතැම් නිලධාරීන් ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබා දී ඇති බවට අනාවරණ වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි. ඒ මද්‍රව්‍ය ජාවාරම් කළ බවට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා පිළිබඳ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳ වූ අවස්ථාවේදී පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සැකකාර නිලධාරීන් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ නැහැ. අධිකරණය හමුවේ කරුණු දැකූ රාජ්‍ය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පැවසුවේ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් භාවිත කර ඇති සැටලයිට් දුරකථන 3ක් සඳහා ඩුබායි සහ සිංගප්පූරුවෙන් බිල්පත් ගෙවා ඇති බවයි. එම දුරකථන සඳහා බිල් ගෙවීම් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදු කර ඇති අතර ආසන්න වශයෙන් විනාඩියකට රුපියල් 600ක මුදලක් දුරකථන ඇමතුම් සඳහා වැය වනවා. එමෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාව වෙත බෝට්ටුකරුවන් යොදා ගනිමින් සිදු කළ මෙම ජාවාරම 2013 වසරේ සිට සිදු කරගෙන ගියත් 2017 සිට එය සක්‍රියව සිදුව තිබෙනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසුවේ නාවික හමුදාව විසින් කිලෝග්‍රෑම් 279ක් සමග ඉරාන ජාතිකයන් පිරිසක් සමග ජාත්‍යන්තර මුහුදේදී අත්අඩංගුවටගත් මද්‍රව්‍ය තොග සහ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවටගත් මද්‍රව්‍ය වෙනත් ද්‍රව්‍ය සමග පොලිස් නාශක කාර්යාංශයේදී මිශ්‍ර කර ඇති බවයි. එහිදී ඇතැම් මද්‍රව්‍ය පොලිස් නාශක කාර්යාංශය තුලදී පැකට් කර නැවත ජාවාරම්කරුවන්ට අලෙවි කර මුදල් උපයා ඇති බව සඳහන් කළා. ජාවාරමේ මුල්‍ය කටයුතු සිදු කළ පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කොස්තාපල්වරයා සතුව තිබී ලක්ෂ 320කට ආසන්න මුදලක් සොයාගෙන ඇති බවද දිලීප පීරිස් මහතා අධිකරණයට ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ මෙම නඩුවට මාධ්‍ය සක්‍රීය දායකත්වය ලබා නොදුන්නේ නම් මේ වන විටත් විමර්ශන ඇල්මරුණු ස්වභාවයකින් පවතින බවයි. අදාළ සැකකාර නිලධාරීන්ට බරණ දඬුවම ලබා දිය යුතු බවට පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළත් පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය පරීක්ෂණ සඳහා අනිවාර්යයෙන්ම අවශ්‍ය වනවා. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවේ දැනට සිදු කර ඇති පරීක්ෂණවලදී එම නිලධාරීන් සතුව තිබී රුපියල් මිලියන 105ක් වාහන 14ක් සහ රන් කිලෝග්‍රෑම් 20ක් සොයාගත් බවයි. මේ අතර පොලිස් විශේෂකාර්ය බලකායේ ඇතැම් නිලධාරීන් ජාවාරම්කරුවන්ට ආයුධ සහිතව ආරක්ෂාව ලබා දී මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා. මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 13 දෙනා තවදුරටත් අගෝස්තු මාස 4 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියම කළා.
මේ අතර බූස්ස බන්ධනාගාරී රඳවා සිටින කොස්ගොඩ තාරක පොඩිලැසි හා පිටිගල කැවුමා යන අපරාධකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට බර්ණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. අදාළ කරුණු අනාවරණ වන්නේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමා හේවා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඊයේ බන්ධනාගාර මූලස්ථානයට පැමිණ බන්ධනාගාර නිලධාරීන්ගෙන් පැය 4ක කාලයක් ප්‍රකාශ ලබාගත් අවස්ථාවේදී තමන්ට පාතාලයෙන් එල්ලවන තර්ජන සම්බන්ධයෙන් මෙහිදී ප්‍රකාශ ලබා දී තිබුණේ බන්ධනාගාර පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක, බුද්ධ්‍යංශ කොමසාරිස් තුසිත උඩුවර හා බුද්ධ්‍යංශ සහකාර කොමසාරිස් ප්‍රසාද් ප්‍රේමතිලක යන මහත්වරුන්. අදාළ නිලධාරීන්ට තර්ජන එල්ල වී තිබුණේ බූස්ස බන්ධනාගාරයේදී. බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීම සම්බන්ධයෙන් කොස්ගොඩ තාරක, හික්කඩුවේ පොඩිලැසි, පිටිගල කැවුමා ඇතුළු පාතාල නායකයින් පිරිසක් පසුගිය ජූනි 26 වනදා ආහාර වර්ජනයක් ආරම්භ කළ අතර ගැටලුව විසඳීම සඳහා මේ පුද්ගලයින් සමග බන්ධනාගාර ඉහළ නිලධාරීන් සාකච්ඡාවක් කර තිබුණා. බූස්ස බන්ධනාගාරයේ අපරාධකරුවන් 14 දෙනෙකුගේ සිරකුටි අසලට ගොස් මෙම නිලධාරීන් සාකච්ඡා කර ඇති අතර ඉන් එක් සිරකුටියක සිටි පොඩිලැසි පවසා ඇත්තේ තම ජාලය ඕනෑම තැනක ක්‍රියාත්මක අතර ඕනෑම දෙයකට තමන් සූදානම් බවයි. අනතුරුව කොස්ගොඩ තාරක නැමැති අපරාධකරු මෙහිදී පවසා ඇත්තේ තමන් සතුව ඕනෑතරම් ආයුධ ඇති බවත් තම සමාජිකයින් රැසක් පිටත සිටින බවයි. ඔවුන් ලබා බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාගේ සිට මෙහි සිටින අධිකාරීවරයා දක්වා සියලු දෙනා මරා දමන බවට කොස්ගොඩ තාරක මෙහිදී තර්ජනය කර තිබෙනවා. එමෙන්ම කොස්ගොඩ තාරක මෙහිදී පවසා ඇත්තේ මිනිස් ඝාතන රැසක් තමන් සිදු කර ඇති බවත් එක් ගමක ළමයි සහ කාන්තාවන් පමණක් ඉතිරිව පිරිමි සියලු දෙනා මරා දැමූ බවයි. ආරක්ෂක ලේකම්ට එන්න කියන්න. එයාට කියන්න තියෙන්නෙත් මේක තමයි. ජනාධිපතිතුමාට තියෙන්නේ අවුරුදු 5යි. එයා ලොකු නෑ. මම ඉන්නේ පොලිසියට උඩින්. වැඩිය හිර කළොත් තාප්පේ උඩින් වහලට නැගලා වහලේ ගලෝගෙන එළියට පනිනවා. යනුවෙන්ද කොස්ගොඩ තාරක බන්ධනාගාර නිලධාරීන්ට පවසා තිබෙනවා. බන්ධනාගාර නිලධාරියෙකු පැවසුවේ පාතාලයෙන් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා රාජ්‍ය බුද්ධි සේවයට දැනුම් දී ඇති බවයි. මේ අතර පොලිස් විශේෂකාර්ය බලකාය ඊයේ රාත්‍රී වලස්මුල්ල ප්‍රදේශයේදී අපරාධකාරී සමාජිකයෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු රොටුඹ ආරච්චිගේ උදේන නොහොත් කිරියායි. ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී අල්මාරියක් යට සකසා තිබූ රහසිගත බංකරයක්ද සොයාගෙන තිබෙනවා. පොලිස් විශේෂකාර්ය බලකාය පැවසුවේ එම බංකරය පරීක්ෂා කිරීමේදී ගිනි අවයක්, ජීව අත්බෝම්බයක්, T56 ජීව උණ්ඩ 105ක්, T56 පුහුණුවීම් සඳහා යොදා ගන්නා උණ්ඩ 21ක්, LMG පුහුණු උණ්ඩ 2ක් ඇතුළු තවත් අව්‍යායුධ තොගයක් සොයාගත් බවයි. එමෙන්ම යුද හමුදා කැලෑ නිල ඇඳුම් කට්ටල 5ක් ඇතුළු හමුදා ඇඳුම් තොගයක්ද මෙහිදී සොයාගෙන තිබෙනවා. වලස්මුල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අත්අඩංගුවට ගත් කිරියා 2014 දී යුද හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙක්. වසර 22ක් වූ ඔහුගේ යුද හමුදා සේවා කාලය තුළ පාතාල නායකයෙකු වන බැරල් සුනිල් සමග සබඳතාද පවත්වා ඇති බව පරීක්ෂණවලින් අනාවරණය වී තිබෙනවා. The big story. මිගමුව කටුවපිටිය දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජස්මින් ඉන්දියාවට පලා ගොස් ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පාස්කු කොමිසම හමුවේ අද අනාවරණය වුණා. පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්ද මරුදුහි බෝම්බ පුපුරවාගත් නිවසේ අවසන් මොහොත දක්වා සාරා සිටි බවද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. මේ අතර සයින්ද මරුදු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටපත් අබු බකර් නම් පොලිස් නිලධාරියා ට්‍රස්ස බිරිඳ සාරා සමග එකම රථයක ගමන්ගත් බවට ඇසින්දුටු සාක්ෂිකරුවෙකුගේ ආందోලනාත්මක ප්‍රකාශයක්ද අද කොමිසම හමුවේ හෙළිදරව් කෙරුණා. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඉකුත් වසරේ අප්‍රේල් 26 වනදා සයින්ද මරුදුහි නිවසක් තුළ සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් සාක්ෂි විමසීම ඊයේ ආරම්භ කළා. එහි පළමුව සාක්ෂි දුන්නේ පිපිරීම සිදුවන අවස්ථාවේ අම්පාර පොලිස් කොට්ටාසේ භාරව ක්‍රියා කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර මහතායි. ඔහු පැවසුවේ නින්දෝරුහි බෝම්බකරුවන්ගේ භාණ්ඩ සගවා තිබූ නිවස එදින පරීක්ෂා කරමින් සිටියදී සයින්ද මරුදු පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකුට නිවසක් තුළින් වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි තොරතුරක් ලද බවයි. මෙහිදී කොමිසම ප්‍රශ්න කළේ එම නිවසේ සැකකටයුතු පිරිසක් රැඳී සිටින බව පළමුව හඳුනාගත්තේ කෙසේද යන්නයි. ඊට සාක්ෂිකරු කියා සිටියේ සයින්ද මරුදුහි වොලිවේරියන් ග්‍රාමයට නාඳුනන පිරිසක් පැමිණ ඇතැයි සැකපිට ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙක් එම ග්‍රාමයේ මුස්ලිම් පල්ලියේ නියෝජිතයෙකු සමග ගොස් එම නිවස පරීක්ෂා කර ඇති බවයි. එහිදී තුවක්කුවක් අතදරා පිටතට පැමිණි පුද්ගලයෙකු අපි උඹලා වෙනුවෙන් තමයි මේ දිවි පුදන්න යන්නේ ලෙස ඔවුන් හමුවේ පවසා තිබෙනවා.
පසුව එම කාන්තාවන් මෙම සිද්ධිය රථවාහන රාජකාරී නිරත වී සිටි නිලධාරියාට පවසා ඇති බවයි සාක්ෂිකරු පැවසුවේ. පසුව පොලිස් නිලධාරියාට වෙඩි තබා ඇතැයි ලද තොරතුරකට අනුව තමන් සහ යුද හමුදාව ඇතුළු ආරක්ෂක නිලධාරීන් පිරිසක් එදින රාත්‍රී 7ට පමණ සයින්දබරුදුහි වොලිවේරියන් ගමට ඇතුළු වන යකඩපාල බස්වලට පැමිණි බව සාක්ෂිකරු කියා සිටියා. එම අවස්ථාවේදී එහි නිවසක සිට අඳුරේ වෙඩි තැබීමට යොදා ගන්නා ට්‍රෙසර් බුලට් ආධාරයෙන් තමන් සිටින ස්ථානයේ ඉහළට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බව ඔහු සඳහන් කළා. ඒ සමගම එම නිවසේ පිපිරීමක් සිදු වූ බවයි ඔහු පැවසුවේ. එහිදී ආරක්ෂක අංශ හා එම නිවසේ සිටි පිරිස අතර විනාඩි 40ක පමණ කාලයක වෙඩි හෝමාරුවක් සිදු වූ බවත් එහිදී තවත් පිපිරීමක් සිදු වූ බවත් සාක්ෂිකරු පැහැදිලි කළා. පසුව රාත්‍රී 11ට පමණ තමන් ඇතුළු පිරිස එම නිවස වෙත ගිය අතර එහිදී නිවස අසල මාර්ගයේ බිම තබා තිබූ රුපියල් 9,80,000ක 5,000 මුදල් නෝට්ටු තොගයක් හමු වූ බව සාක්ෂිකරු පැවසුවා. මෙන්ම රුපියල් 5,000 නෝට්ටු 1000ක් එකවර නිකුත් කිරීමේදී ශ්‍රී ලංකා මහා බැංකුව යොදන සටහන් කොළ දෙකක්ද නිවස තුළින් හමු වී තිබෙනවා. මරාගෙන බැරෙන පිපිරීම් සහ ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාර වලින් ත්‍රස්තවාදීන් සහ පවුල්වල 16 දෙනෙකුගේ පමණ මලසිරුරු සහ කොටස් හමු වූ බව විජේසේකර මහතා එහිදී පැවසුවා. මෙහිදී කොමිසම අනන්‍යතාව තහවුරු කර ගැනීමට හැකි වූ සිරුරු පිළිබඳ ඡායාරූප මගින් සාක්ෂි විමසුවා. ඒ අනුව සාක්ෂිකරු පළමුව හඳුනාගත්තේ බෝම්බ පිපිරී ගිය නිවසට ඇතුළු වන දොරටුව අසල T56 ගිනියවියක් අතදරා මිය ගොස් සිටි පුද්ගලයායි. ඔහු මොහමඩ් නියාස් බවත් සහරාන් ඇතුළු පිරිසට නින්දවුරු සහ සෙන්දල්ගම් නිවාසවල බඩු බාහිර ආදී සැඟවීමට උපකාර කළ තැනැත්තාම බවත් සාක්ෂිකරු පැවසුවා. පිපිරීම සිදුවීමට පෙර එම නිවසේ සිට ත්‍රස්තවාදීන් අන්තර්ජාලයට එක් කළ වීඩියෝවක් කොමිසම සාක්ෂිකරුට පෙන්වා විමසුවේ ඔවුන්ගේ සිරුරුද හඳුනාගත්තේද යන්නයි. එම නිවසින් සාරාන්ගේ පියායයි සැක කළ හැකි සිරුරක් හමු වූ බව සාක්ෂිකරු එහිදී පැවසුවා. එමෙන්ම වීඩියෝ පටයේ කුඩා දරුවෙකු සමග සිටින සහරාන්ගේ එක් සොහොයුරෙකු වන ශයිනිගේ සිරුර නිවසට ඇතුළු වන තැන වැටී තිබුණු බවත් වීඩියෝ පටයේ ඔහු හැඳ සිටින දම් සහ සුදු සරම තුළින් එම සිරුර හඳුනාගත් බවයි සාක්ෂිකරු කියා සිටියේ. සහරාන්ගේ අනෙක් සොහොයුරු වන මොහමඩ් රිල්වාන්ගේ සිරුර නිවසේ වහලේ උඩ තිබී හඳුනා ගැනුණු බවත් කොමිසමට හෙළි කෙරුණා. නිවසේ මැදසාලයේ තිබූ සිරුර සහරාන්ගේ වැඩිමහල් පුත් මොහමඩ් සහරාන් වාසිම්ගේද සහරාන්ගේ නැගණියක් වූ මොහමඩ් කාසිම් හිදියා නම් ගැබිනියගේද සහරාන්ගේ මව වූ අබ්දුල් සකාර් සිත්ති උම්මාගේද සිරුරු නිවසින් හමු වී තිබෙනවා. සාක්ෂිකරු පැවසුවේ නිවසේ පිටුපස කාමරයකින් දරුවෙකු හඬන ශබ්දයක් ඇසී ඒ අනුව තුවාල ලබා සිටි දරුවෙකු සහ වැඩිහිටි කාන්තාවක් එහිදී සොයාගත් බවයි. එම දරුවා සහරාන්ගේ දියණිය මොහමඩ් සහරාන් රුදයිනා බවත් වැඩිහිටි කාන්තාව සහරාන්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ලෙසත් හඳුනාගෙන ඔවුන් රෝහල්ගත කළ බව සාක්ෂිකරු පැවසුවා. විජේසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ එම නිවසේ කාමරයක තිබියදී මුදල් පසුම්බියක් හමු වූ අතර එය පුලස්තිනි මහෙන්ද්‍ර නොහොත් සාරා ජස්මින්ට අයත් වූවක් බවයි. එහිදී කොමිසම විමසුවේ පුලස්තිනි නම් කාන්තාව මෙම ප්‍රහාරයෙන් මියගිය බව තහවුරු වුණේද යන්නයි. එහිදී සාක්ෂිකරු පැවසුවේ ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවටගත් මෙම ත්‍රස්තවාදීන් සමග සමඳතා පැවැත් කල්මුනේ සියම් නැමැත්තා මෙම ප්‍රහාරය සිදුවීමට පෙර මෙම පිරිස සමග සාරා ජස්මින් සිටිනු දැක ඇති බවයි. එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන් හෂීම්ගේ බිරිඳගේ ප්‍රකාශ අනුවද සාරා අවසන් මොහොත වනතෙක් මෙම කණ්ඩායමේ සිටි බව තහවුරු වී ඇතැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා. නමුත් මලසිරුරු වලින් ලබාගත් DNA සාම්පල කිසිවක් සාරා ජස්මින්ගේ මවගේ DNA සාම්පල සමග නොසැසඳෙන බව මෑතදී බුද්ධි නිලධාරී කුමාරගෙන් තමන් දැනගත් බව සාක්ෂිකරු කියා සිටියා. කෙසේ වෙතත් මෙම පිපිරීම සම්බන්ධයෙන් මුල සිට විමර්ශනය සිදු කළ තමා 2019 ජූලි 24 වනදා හදිසියේම ස්ථානමාරු කිරීම හරහා තමන් එතෙක් කරගෙන ආ විමර්ශනවලට බාධා එල්ල වූ බවයි සාක්ෂිකරු කොමිසමට හෙළි කළේ. විමර්ශනයෙන් හෙළි වූ ඇතැම් කරුණු ඇතැම් පිරිස්වලට අවාසි සහගත ලෙස බලපෑ බැවින් දේශපාලනිකව ස්ථානමාරු වීම සිදු කළේද යන්න සැක සහිත බව ඔහු කොමිසම හමුවේ පැවසුවා. මේ අතර සාරා ජස්මින් පිළිබඳ මෑතකදී හෙළි වූ කරුණු සම්බන්ධයෙන්ද අද ජනාධිපති විමර්ශන කොමිසම කරුණු විමසුවා. ඒ ජනාධිපති විමර්ශන කොමිසමේ විමර්ශන නිලධාරියෙකු වන ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන මාහිල්කන්ද මහතාගෙන් මෙහිදී සාක්ෂිකරු විසින් සාරා ජස්මින් ඇසින් දුටු අයෙකු පිළිබඳ කරුණු අනාවරණ කෙරුණා. එම පුද්ගලයාගේ සාක්ෂියට අනුව ඉකුත් වසරේ සැප්තැම්බර් මාස දිනක අලුයම 3:15ට පමණ මඩකලපුව කල්බුරේ ප්‍රධාන මාර්ගයේ තේතාතිව් ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි අතුරු පාරක් වන බීච් රෝඩ්හි සිට සාරා ජස්මින් තවත් දෙදෙනෙකු සමග ප්‍රධාන මාර්ගයට පිවිසෙනු ඔහු දැක තිබෙනවා. ඇය එම මාර්ගයේ පසෙක නවතා තිබූ බටර් පැහැති පිකප් රථයක පිටුපස ආසනයකට ගොඩවන අයුරුද දුටු බවයි සාක්ෂිකරු පවසා ඇත්තේ. ඔහු තවදුරටත් සෝදිසි කිරීමේදී දැක ඇත්තේ එම රථයේ රියදුරු අසුනට යාබදව ඔහු දන්නා හඳුනන තවත් අයෙකු අසුන්ගෙන සිටි බවයි. එලෙස අසුන්ගෙන සිටියේ පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ කලවංචිකුඩු පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිව සිටි මෑතකදී කොළඹ අපරාධ කොට්ටාසේ අත්අඩංගුවටපත් අබුබකර් නම් නිලධාරියා ලෙස හඳුනාගත් බවයි ඇසින් දුටු සාක්ෂිකරු පවසා ඇත්තේ. ඇති වූ සැකය මත සිද්ධිය ඇසින් දුටු පුද්ගලයා පොලිස් නිලධාරියා සමග කතා කිරීමට තම වාහනයෙන් බසින විටම පිකප් රථය මඩකලපුව දෙසට වේගයෙන් ඇදී ගොස් තිබෙනවා. විමර්ශන නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ සාරා ජස්මින් නැමැත්තියට ඉන්දියාවට බෝට්ටුවකින් පලා යාමට ආධාර උපකාර කළ දෙදෙනෙකු සම්බන්ධයෙන්ද තමන්ට තොරතුරු ලැබුණු බවයි. සාරා ජස්මින්ට ඉන්දියාවට පලා යාමට උපකාර කර ඇත්තේ ඇගේ මවගේ නැගණියගේ ස්වාමියා සහ ඔහුගේ සහෝදරයා බවද විමර්ශන නිලධාරියා හෙළිදරව් කරගෙන තිබෙනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට නොතිස් නිකුත් කළා. මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම නියෝගය නිකුත් කළේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතාට මීට පෙර අවස්ථා දෙකකදී ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුවත් කර තිබියදී එහි නොපැමිණීම සම්බන්ධයෙන් සිදු කළ කරුණු වාර්තා කිරීමක් සලකා බැලීමෙන් අනතුරුවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසම අගෝස්තු 10 වනදා තෙක් රිෂාඩ් බදුදීන් මහතාගෙන් ප්‍රකාශ සටහන් කර නොගන්නා ලෙස ඊයේ වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සමාජිකයින් විසින් ඉකුත් 15 වනදා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මෙම ලිපිය යොමු කර තිබෙනවා. ඒ හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා විසින් මැතිවරණ කොමිසමට යොමු කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුවයි. මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බදුදීන් මහතා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දී ඇති බවත් එමගින් ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට කිසිදු කරුණක් අනාවරණ වී නොමැති බවයි. ඒ අනුව පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බදුදීන් මහතාගෙන් ප්‍රකාශ ගැනීම අගෝස්තු මාස 10 වනදා දක්වා කල් තබන ලෙසට මැතිවරණ කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. මැතිවරණ කොමිසමේ මෙම ලිපිය සම්බන්ධයෙන් පාර්ශව රැසක් අදහස් පළ කළා. රිෂාඩ් බදුරුදීන්ගේ මල්ලිව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ හේතු කාරණා සහිතව ඔප්පු කරන්න පුළුවන් තහවුරු කරන්න පුළුවන් හේතු කාරණා සහිතව දැන් රිෂාඩ් බදුරුදීන්ව අත්අඩංගුවට ගන්න යනවයි කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මහින්ද දේශප්‍රිය මහත්තයා ලියුම් ලියනවා පොලිස්පතිට ලියනවා CID එකට ලියනවා හැමතැනටම ලියනවා මැතිවරණ කොමිසමේ සභාපතිට කොහෙන්ද එහෙම බලයක් මැතිවරණ රාජකාරී සඳහා පොලිසිය යොදා ගැනීමටත් ඒ මැතිවරණ රාජකාරී සඳහා යොදා ගන්නා පොලිස් නිලධාරීන්ට අවශ්‍ය නියෝග ලබා දීමේ හැකියාව මැතිවරණ කොමිසමට තියෙනවා. හැබැයි මැතිවරණ කොමිසමට මේ 104 ඈ ව්‍යවස්ථාව යටතේ කිසිම බලයක් පවරන්නේ නැහැ. පොලිසියට අර මාධ්‍යයට වගේ උපමාන දාන්නවත් මාධ්‍යයට වගේ නියෝග පනවන්නවත් මෙමගින් බලයක් ලැබෙන්නේ නැහැ. මම හිතන්නේ මැතිවරණ කොමිසම ඒගොල්ලන්ට තියෙන බලය අනුවනේ කටයුතු කරනද එහෙම නැත්නම් කාට හරි ගිහිල්ලා උසාවියට ගිහින් අභියෝග කරන්න පුළුවන් මේක වැරදි කියලා. ඒකෙන් ඊටාම නරක පණිවිඩ කීපයක් දෙනවා. ඒකෙන් අපරාධකරුවන්ට පණිවිඩයක් දෙනවා. මැතිවරණයක් ලං වුණාම ස්වාධීන කණ්ඩායමක් මගින් හරි තමන්ගේ නම ලයිස්තුවකට දාගත්තම ඒ මැතිවරණයේ පවත්වන මාස දෙකමාර හරි කාලය තුල තමන්ට මුක්තියක් ලැබෙනවා. ඒ කියන්නේ පොලිසියේ ප්‍රශ්න කිරීම වලින් නිදහස් වෙලා තමන්ගේ අපරාධ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා කියලා මෙතන ආදර්ශයක් සැපයනවා. කතෝලික ජනතාවට වෙච්ච ප්‍රහාරය පිළිබඳව කතෝලික ජනතාව සහ මුළු ලංකාවේම ශ්‍රී ලංකා වාසීන් බලාපොරොත්තු වෙන යුක්තිය ඊටුවේ කියලා. යුක්තිය දවසක් හෝ කල් දාන්න කියලා කියනවා නම් ස්වාධීන මැතිවරණ කොමිසම් සභාව ඒක මේ රටේ සමස්ත ජනතාවට කරන අසාධාරණ අයුක්ති සාගත ක්‍රියාවක්. තේරීම්කාරක සභාවේ වාර්තාව පිළිගන්නේ නැහැ කියන එක අපේ අගරදුගුරු කාඩිනල් ඉම්පානෝ සහ අපේ රදුගුරු මණ්ඩලයම පැහැදිලිවම ලිඛිතව දීලා තියෙනවා. ඒ තේරීම්කාරක සභාවේ වාර්තාව ඔරාගේ අම්මගේ පේනාපු වාර්තාවක්. අපි පැහැදිලිව රජයට කියනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. පක්ෂපාත දේශපාලනයක් බලන්න එපා. මේ කාලය ගත කරන්න නැතුව වැරදි කරලා තියෙන අයට දඬුවම් දෙන්න කියන ඉල්ලීම පමණයි අපි කරන්නේ. අද පසුරුවේ පැවති මාධ්‍ය හමුවකදී මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. අද පොලිස්පතිවරයා අපිට ලිපියක් එවලා දුන්නා මේ ගැන කරුණු දක්වලා. අපි අද රැස්වීමේදී පොලිස්පතිවරයාගේ ලිපිය ගැන සාකච්ඡා කරා. අපි ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව අපේ නීති අංශයෙන් උපදෙස් පතලා අපි ඒ කරුණු සාකච්ඡා කළා. හෙට දිනේ අපි පොලිස්පතිතුමාට පිළිතුරක් යවන්න බලාපොරොත්තු වෙනවා. තව ඡන්ද විමසීමට තියෙන්නේ දවස් 14කට අඩු කලක්. ඒ 14 ඇතුළත අපි කොහොමදත් ඉල්ලීමක් කරනවා කවුරු හරි අත්අඩංගුවට ගත්තා පූර්ණ කාලින දේශපාලන ව්‍යාපාරයේ නිරත වෙන්න ඉඩ දෙන්න කියලා. කොට අපදීමක් එහෙම දෙයක්. කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි ඓතිහාසික බුවනකබාහු රාජ මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැගිල්ලක කොටසක් කඩා බිඳ දමා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කිසිදු අවසරයකින් තොරව රාත්‍රී කාලයේදී බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසනවා. මේ අතර බුවනකබාහු ගොඩනැගිල්ලෙහි කොටසක් කඩා දැමීමට මුල් වූ කුරුණෑගල නගරාධිපතිවරයාට කිසිදු හානියක් කිරීමට Taman ඉඩ නොතබන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක අමාත්‍ය ජොන්සන් ප්‍රනාන්දු මහතා පවසනවා.
තුන්වන සියවසේදී කුරුණෑගල රාජධානී කරගත් දෙවැනි බුවනකබාහු රජුගේ රාජසභා මණ්ඩපය හෙවත් මගුල් මඩුව ලෙස සැලකෙන ඓතිහාසික බුවනකබා රාජසභා මණ්ඩප ගොඩනැගිල්ලේ කොටසක් පසුගිය ජූලි 14 වනදා රාත්‍රියේ කුරුණෑගල මහනගර සභාව විසින් මෙලෙස ඩෝසර් කර කඩා ඉවත් කර තිබුණා. මෙම ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමට මැදිහත් වූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඊයේ එම ප්‍රදේශයේ ස්වාමින් වහන්සේ දෙනමක් සමග ගොඩනැගිල්ලේ සුන්බුන් ඇති ස්ථානයට පැමිණියා. වාසියකින් ඉදරක් තියෙන මේක අනු මේ ගුණකබාහු රජතුමා හදපු මේ අවුරුදු 50කට ඉස්සෙල්ලා හදපුවා. මේ නෝගයාන ජනතාව ජෝක අබේසිංහරෝනේ අශෝකට හදන්න බැරිච්ච පාර ජොන්සන් හදන හින්දා මේවා හරි දාලා පාර හදන එක නවත්තන්න. මේ තියෙන දෙවෙනි ගුණකබාහු රජතුමා හදපු දංකොටේ හුළු 1293 හදලා තියෙන මේවා. මම පැහැදිලිවම කියනවා මම දෙන ඕනම දඬුවමකට අරත් වෙනවා මේක රාජ සභාව කියලා ඔප්පු කරනවා. කිසිම ආකාරයකින් මේක දෙවන බුවනකබාහු රජතුමාගේ රාජ සභාව නෙමෙයි. එහෙම තියෙනවා නම් මේක පුරාවිද්‍යාවෙන් ගැසට් කරලා තියෙන්න ඕනේ. කෙසේ වෙතත් මෙම පුරාවිද්‍යා ස්ථානයේ කොටසක් කඩා දැමීමට උපදෙස් දුන් කුරුණෑගල නගරාධිපතිවරයාට කිසිදු හානියක් සිදු කිරීමට අවස්ථාව ලබා නොදෙන බවට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනහමුවකදී කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වාර්තා කර තිබුණා. අපි අපේ පක්ෂ මිනිස්සු රකින්නවා. අගමැතිතුමා පරීක්ෂණයක් කරන්න දාලා තියෙනවා. අපි බලමු පරීක්ෂණ වාර්තාවේ මොනවද එන්නේ කියලා. අපි දන්නවා කවුද ඉන්නේ නිලධාරි ප්‍රේමදාසගේ නිලධාරි තමයි යෝග ඇතුලේ ඉන්නේ. ඩීටේල් බිල ගත්තම අල්ල ගන්න පුළුවන් කොහෙද ඉන්නේ කියලා. පුරාවිද්‍යා කොමසාරිස්. බාම දිස්ත්‍රික්කේ නායක හැටියට ඉනකම් නගරාධිපතිතුමාගේ මයිල් ගහගෙන අත තියෙන කිසිම දේශපාලනයක් නැත්නම් මම ඉඩ දෙන්නේ නැහැ කියන එක මං කියනවා. ඒ යුගයේ ඉවරයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින්ද අදහස් පළ කළා. පුරාවස්තු විනාශයක් කවුරුන් නොකර ඇත්නම් ඔහු මේ රටේ දරන තනතුර නගරාධිපති නෙවෙයි අගමැති කරත් වැරදි දේ වැරදි. නගරාධිපතිවරයා වරදක් කර ඇත්නම් මයිලක් නෙවෙයි ඔහුගේ ශරීරයටම නීතිය ක්‍රියාත්මක වෙන බවට අපි වග බලා ගන්නවා. ඒ කියන්නේ අපි ජනතාවට ප්‍රතිඥාවක් දෙනවා. අපි රැකවරණය දෙන්නෙත් නැහැ, වෙන කිසිවෙකුට රැකවරණය දෙන්න ඉඩ තියන්නෙත් නැහැ. මේ අතර අද උදැසන සමගි ජනබලවේගයේ පිරිසක් කුරුණෑගල ගලේ බණ්ඩාර දේවාලයට පැමිණ මෙම පෞරාණික ගොඩනැගිල්ල විනාශ කිරීමට සම්බන්ධ වූවන්ට එරෙහිව දේව කන්නලව්වක් සිදු කළා. පුරාවිද්‍යා ස්ථාන විනාශ කරපු අයට පරිසම් දෙන්න ඒ අයට දඬුවම් කරන්න කියලා. මේ අතර මෙම පුරාවිද්‍යා විනාශයට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු අපේක්ෂක මයන්ත දිසානායක මහතා අද පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මේ අතර ඓතිහාසික බුවනකබා රාජසභා මණ්ඩප ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපය තුළ අග්‍රාමාත්‍යවරයා වෙත බහර දීමට කටයුතු කරන බව අද මාධ්‍ය හමුවක් ඇඳවමින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසා සිටියා. ගොඩනැගිලි විනාශ කිරීමේ බරපතල සිද්ධියක් ඒක රාත්‍රියේ කරලා තියෙන්නේ. දෙපාර්තමේන්තුව හෝ මේ සම්බන්ධයෙන් කිසිදු කෙනෙක්ගේ වාර්තාවක් හෝ අපිට දැනුම්දීමක් හරි තිබුණේ නැහැ. අපි දැනගත්ත මේ සිද්ධිය ඇත්තටම උදේ කාලේ. අපි දෙපාර්තමේන්තුව හැටියට පසුදිනම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. මීට අමතරව ගරු අග්‍රාමාත්‍යතුමා මේ සඳහා කොමිටියක් පත් කළා. හැබැයි අපිට ඒ කමිටු වාර්තාවක් හැටියට අපිට දෙන්න වෙන්නේ මූලික වාර්තාවක් බුවනකබාහු රජුට සම්බන්ධයි කියන එක ජනප්‍රවාදයක්. කොහෙවත් මහාවංශවත් වෙනත් කිසිම ලිඛිත සාධකයක් නැහැ මේක බුවනකබාහුට සම්බන්ධයි කියලා. ඒත් එක්කම තීගිරි කුරුටු ගේ වලට කරපු විනාශෙමදී සිංහපාදේ විනාශයේදී ඒ අවස්ථාව අපේ රැකවල්කාරයන් සහ පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තා. නමුත් දැන් මේක පේන හැටියට ඊට වඩා සංකීර්ණ සිද්ධිදාමයක් තියෙනවා. අපි හිතුවා එක්කෙනෙක් දෙන්නෙක් මේකට සම්බන්ධ කියලා. හැබැයි ඊට වැඩිය මේකේ වෙනත් යටි අරමුණු සැඟවුණු අරමුණු තියෙනවායි කියන කාරණය මට වාර්තා වුණා. මට ඊට හැතරම කතා කරන්න බෑ. අපි දැක්කයි ප්‍රදේශයේ නගරාධිපතිතුමා කියනවා මේක ගැසට් කරලා නැහැ. හින්දා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. උපකල්පනය කරමු ගැසට් කරලා නැහැ කියලා. 15 ඈවගන්තියට පුරාවස්තු වරහානි කරන්න පුළුවන්. මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස දින 90ක් පුරා ව්‍යාප්තව තිබූ වැලිසර නාවික හමුදා කොවිඩ් නියැදියේ සියලු ආසාදිතයින් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යාංශය තහවුරු කරනවා. නාවික හමුදාව සඳහන් කළේ කොවිඩ් ආසාදිතව ඉරණවිල රෝහලේ සිටි අවසන් නාවික හමුදා සමාජිකයින් තිදෙනාත් ඊයේ සුවය ලබා පිටත් වගේ අතර ඔවුන් දින 14ක ස්වයං නිරෝධායනයකටද යොමු කළ බවයි. COVID-19 ආසාදනය වූ පළමු නාවික හමුදා සමාජිකයා වාර්තා වූයේ ඉකුත් අප්‍රේල් 22 වැනිදායි. ඔහු වැලිසර නාවික කඳවුරට අනුයුක්තව සේවය කළ පොළොන්නරුවේ පදිංචිකරුවෙක්. එතැන් සිට හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත නාවික හමුදා සමාජිකයින් ගණන 906ක් වූ අතර අවසන් නාවික හමුදා ආසාදිතයා හඳුනා ගැනුණේ පසුගිය ජූලි 8 වැනිදායි.
එමෙන්ම නාවික ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 44 දෙනෙකුද එම පොකුරට ඇතුළත් වීමත් සමග සමස්ත ආසාදිතයින් ගණන 950ක් දක්වා වර්ධනය වූයේ එය මෙරටින් වාර්තා වූ විශාලතම කොවිඩ් පොකුර බවට පත්වෙමින් 906ක් වූ නාවික හමුදා ආසාදිතයන් අතරින් අවසන් ආසාදිතයන් තිදෙනාද ඊයේ සුවේලාබා රෝහලින් පිටව යාමත් සමග එම කොවිඩ් පොකුර මුළුමනින්ම අවසන් වුණා. එම කොවිඩ් පොකුර දින 90ක කාලයක් පුරා පැවතීම විශේෂත්වයක්. මේ තත්ත්වය යටතේ වැලිසර නාවික හමුදා කඳවුර ආශ්‍රිතව පොකුර මේ අවස්ථාව වෙන විට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙන බව අපිට විශ්වාසීයතුව කියන්න පුළුවන්. මේ අතර කන්දකාඩුහි සේවය කළ කහතුඩුව පොලිස් වසමේ තුඩුවවත්තේ පදිංචි උපදේශකවරයෙකුට සහ ඔහුගේ බිරිඳට සහ දරුවන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි පසුගියදා තහවුරු වුණා. ඒ සමග එම දරුවන් දෙදෙනා සහභාගී වූ උපකාරක පන්තියකට පැමිණි දරුවන් සහ ඔවුන්ගේ මව්පියන් ඇතුළු 65 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. කහතුඩුව තුඩුවත්ත ප්‍රදේශයෙන් රෝගියෙකු වාර්තා වුණා. එයනු අපි ඔහුගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂාවට ලක් කරා. ඒ අවස්ථාවේ අපි හඳුනා ගන්නවා තරා විද්‍යාලයක කනිෂ්ඨාංශයේ දරුවෝ දෙදෙනෙක් එම රෝගය සඳහා ගොදුරු වී ඇති බවට. මේ දරුවෝ අමතර පන්තියකට සහභාගී වෙනවා. ගෙදරක පවත්වන අමතර පන්තියට. අපිට සිද්ධ වෙනවා මේ අමතර පන්තියට පැමිණි දරුවෝ සියලු දෙනාම සොයාගෙන ගිහලා හඹාගෙන ගිහලා පරීක්ෂාවට ලක් කරා. එමෙන්ම කන්දකාඩුහි රියදුරුකු ලෙස සේවය කළ ගම්පහ බණ්ඩාරවත්තේ පදිංචි පුද්ගලයෙකු පසුගියදා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු ඔහුගේ මස්සිනා වූ ගුරුවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. එය අනුව එම ගුරුවරයා සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පාසලක වෙනත් ගුරුවරුන් සිසුන් හා අනධ්‍යන කාර්ය මණ්ඩල සමාජිකයින් 50 දෙනෙකුගේ සහ ගුරුවරයා පැවැත් වූ උපකාරක පන්තිවල සිසුන් 100 දෙනෙකුගේ PCR ප්‍රතිඵල මේ වන විට ලැබී තිබෙනවා. එය අනුව ඔවුන් 150 දෙනාටම වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වූ බවයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුභාෂ් සුබසිංහ මහතා පැවසුවේ. එළවලු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ වලපනේ අද පැවති ජනහමුවකදී. මහමැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරන ජනහමු සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ රිකිල්ලගස්කඩට පැමිණියා. ජනාධිපතිවරයා පළමුව පැමිණියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක SP දිසානායක මහතා රිකිල්ලගස්කඩ සමුපකාර ක්‍රීඩාංගණයේ සංවිධානය කළ ජනහමුවටයි. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පොරමඩුල්ල මධ්‍ය මහාවිද්‍යාලීය ක්‍රීඩාංගණයට පැමිණි අතර ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙසට සිසුන් කළ ඉල්ලීම යුද හමුදාපතිවරයාට දුරකථනයෙන් මෙලෙස දැනුම් දුන්නා. ශමින්ද්‍ර දන්නේ අර පොරමඩුල්ල සෙන්ට්‍රල් කොලෙජ් එක ෆේමස්. ඒකම අපි එකපාරක් හැදුවා ස්විමින් පූල් එක. ඒකේ හාෆ් ඩන් තියනවා මේ ග්‍රවුන්ඩ් එක. රවිගෙන් එකයි ග්‍රවුන්ඩ් එකයි. මේ අන්න එක හදා. එවන්න කොට්ටිය. පොරමඩුල්ල ග්‍රවුන්ඩ් එක හදලා දෙන්න. ග්‍රවුන්ඩ් එක. පසුව ජනාධිපතිවරයා පැමිණියේ කඳපොළ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවටයි. අපි රම්බඩ ප්‍රටෝක් එකකින් ඉන්නේ. ඉතින් අපිට ඉන්න තැනක්වත් සලස්සලා දෙන්න පාරක් නෑ සර්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක CB රත්නායක හා නිමල් පියතිස්ස යන මහත්වරුන් වලපනේ සතිපල භූමිය සංවිධානය කර තිබූ ජනහමුවකටත් ජනාධිපතිවරයා සහභාගී වුණා. මහනුවර මාකට් එකට එනවා ඒවා ගන්නෙත් ඒවා ගන්න මිලදී ගන්න බෝ කරලා ඉන්නවා වෙනම. එයාලත් ලාභයක් යන එහෙම ගොවියට අඩුම මිල තමයි ජනාධිපති. ගොවියන්ට ගැටලුවක් තියෙනවා දැන් මේ බැංකුවේදී ණය නිකුත් කිරීමේ ගොවියන්ට කිසිම සැලකිල්ලක් දක්වන්නේ නැහැ. බැංකු ශාඛා තියෙනවද මේ? මෙහි තියෙනවා ජනාධිපතිතුමා. සමස්තයකදී ගොවියෝ වැඩි හරියට ණය තියෙනවා ජනාධිපතිතුමා. සමහර ගොවියෝ ඉල්ලීම් කරනවා ණය තිබුණාට ඒ ණය මුදල කපා හැරලා ගන්න ණය මුදලෙන් කපා හැරලා ඒතුරු එක නිදහස් කරන්න ගොවිතැන කරගන්න කියලා. බැංකුවේ එහෙම ක්‍රමවේදයක් නැහැ. එහෙම බෑ කියලා ඉතින් ගොවියෝ ගොඩක් අමාරු වෙట్లా ඉන්නවා දැන්. මේ අතර නුවරඑළිය දිස්ත්‍රික් අපේක්ෂක මුත්තයියා ප්‍රභාකරන් නුවරඑළිය ග්‍රෙගරි වැව අසල පැවැත්වූ ජනහමුවකට ජනාධිපතිවරයා පැමිණියේ අද පස්වරුවේදී. මේ අවස්ථාවට මුත්තයියා ප්‍රභාකරන්ගේ සහෝදරයා වන ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලීධරන් මහතාද එක් වුණා. එක්සත් ජාතික පක්ෂය කඩාදමු සජිත් ප්‍රේමදාස මහතාට රට බෙදා වෙන් කිරීම අරුමයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර තෙල්දෙණියේ අද පැවති ජනහමුවකට සහභාගී වෙමින්. මහමැතිවරණයට තරගවදින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කළ ජනහමුවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තෙල්දෙණියේදී අද පැවැත්වුණා.
අපි හොයලා බැලුවා. තැපැල් ඡන්දේ ප්‍රකාශ වෙච්ච ආකාරය පිළිබඳව අපි වාර්තා ලබා ගත්තා. අපිට ඉතාම පැහැදිලිව ඔබතුමාට කියන්න පුළුවන් අගෝස්තු මාසේ 6 වෙනිදා එළි වෙනකොට 3න් 2ක බලයක් සහිත පොහොට්ටුවේ ආණ්ඩුවක් අපිට පිහිටුවීමේ හැකියාව මේ වෙනකොට අපිට තියෙනවා කියන කාරණේ අපිට මතක් කරන්න ඕන. ප්‍රේමදාස යුගය මොකද ප්‍රේමදාස මහත්තයාගේ පුතා දැන් කතා කරනකොට රහත් වෙලා වගේ 60,000කට අධික තරුණ තරුණියන් පිරිසක් එදා ඝාතනය කළා. බටලන්දට ගිය අය තාමත් මේ ආසනය තුල ඉන්නවා. විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසුන් පමණක් 20 දෙනෙක් ඝාතනය කළා. මේක තමයි එදා ඉතිහාසය 89 90 කාලේ. මේවාට හුඟක් දෙනෙකුට අමතක වෙලා. ප්‍රේමදාසගේ පුතා කියලා ආඩම්බරයෙන් තට්ටු කරගන්නකොට අපිට මතක් වෙන්නේ තාත්තා කරපු වැඩේ පුතාත් කරයිද කියලා. මේ පැරණි දේශපාලන පක්ෂයක් කෑලි වලට කඩලා දාන්න සමත් වෙච්ච මිනිස්සයා මේ රට දෙකට කඩන එක විතරක්ම පුදුම වෙන්න ඕන නෑ. ඔහුගේ ප්‍රතිපත්ති මාලාවත් තියෙන්නේ ප්‍රතිපත්ති මාලාවත් අතර සමානතාවයක් තියෙනවා කියන එකයි අපි කියන්නේ. මම දිලුම් ගැන කියන්නෙත් නෑ. මට වඩා හොඳට තමුන්නාන්සේලා දන්න ඕනේ අපිත් එක්ක බැරි වෙලාවේ හිටපු මිනිස්සු කණ්ඩායම තමුන්නාන්සේලා අඳුරනවා. තම ආණ්ඩුව පැවති සමයේදී සංස්කෘතික අරමුදලෙහි මුදල් යොදවනු ලැබුවේ ආගමික හා සංස්කෘතික කටයුතු වෙනුවෙන් පමණක්ම බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ සංඝ සමුළුව ඊයේ අමතමින් ඔහු මේ බව සඳහන් කළා. සමගී ජනබලවේගේ සංඝ සමුළුව කෝට්ටේදී ඊයේ පැවැත්වුණා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපිට අහන්නට ලැබෙන අපේ ප්‍රතිවාදීන් සංස්කෘතික අරමුදලේ අරමුදල් ගැන ලොකුවට කතා කරනවා. මම වගකීමෙන් කියන්නට කැමතියි සංස්කෘතික අරමුදලේ අරමුදල් සියල්ලක්ම අප යොමු කර දෙන්නේ ආගමික සිත්පස්ථාන සංවර්ධනය කිරීමටත් රාජ්‍ය ආයතන හරහා එම වැඩ කටයුතු කිරීම. ආගමික නොවන වැඩ කටයුතු වලට සංස්කෘතික නොවන වැඩ කටයුතු වලට එක රුපියලක්වත් වැය කරලා නැහැ. මේ අතර තමා ඇතුළු පිරිසකගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සමගී ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා ගොනු කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියම කළා. එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වය අත්හිටුවීමේ තීරණය ක්‍රියාත්මක වීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් පසුගියදා කොළඹ දිසාධිකරණය ලබා දුන් තීන්දුව අවලංගු කරන ලෙස ඉල්ලමනුයි සමගී ජනබලවේගය මෙම අභියාචනය ගොනු කර තිබුණේ. මේ අතර නඩු ගාස්තු වශයෙන් රුපියල් 25000ක මුදලක් ගෙවන ලෙසද අධිකරණය විසින් පෙත්සම්කාර සමගී ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතාට නියෝග කෙරුණා. එක්සත් ජාතික පක්ෂය අද වන විටත් කටයුතු කරන්නේ දිවංගත ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ අවවාද අනුශාසනානුව බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කොම්පඤ්ඤ වීදියේ පැවති ජන හමුවකට එක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ ජය තහවුරු කිරීමට පැවති ජනහමු මාලාවේ තවත් පියවරක් කොම්පඤ්ඤ වීදියේදී ඊයේ පැවැත්වුණා. ඒ පක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක තමයි මම එකට හිටියේ මේ පක්ෂය ආරක්ෂා කරන. මට පුරුද්ද තියෙනවා. රවී කරුණානායක මන්ත්‍රීතුමත් වෙනවා මුදල් දුන්නා කියලා හොරෙන් මං අහන්න යන්නෙත් නෑ. රැකියක් දුන්නා. වැඩේ කරන්නේ. දැන් වැඩේ වුණාන් පස්සේ වැඩ කරන්න ඕනේ. ඒක කරන්න බැරි වුණා නම් අන්තිමට ගම්පෙරළියක් ගෙනාවා. අපි ඉන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉඳගෙන. ඒ පක්ෂය අපි හැදුනේ වැඩුනේ. අපි ඒ පක්ෂයෙන් පිට ගියේ නෑ. කිසි දවසක Tamanට උදව් කරපුවාට බනින්න එපා කියලා ප්‍රේමදාස ජනදේ මට කිව්වා. ඒ කෘතඥ ගුණය ඇත්ත වශයෙන්ම තියෙනවා අපේ පක්ෂයේ. පිටින් ආයෙත් ඒක තියනවද නැද්ද කියලා මන් දන්නේ නැහැ. කොහොමත් මම ඒව ගැන කතා කරන්නේ නැහැ. මේක අපේ පක්ෂය. ඒක අපි ආරක්ෂා කරන්න ඕනේ. විනාශ කරනවා නෙමෙයි. අපි රට ආරක්ෂා කරන්න ඕනේ. රටේ ආර්ථිකය හදන්න ඕනේ. ඒ ශක්තිය තියෙන්නේ අපිට විතරයි. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දෙන්න. දැන් දේශපාලන වේදිකාවේ පළමු අදහස් කිහිපයක්. එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව හතු පෙපෙනවා වගේ පක්ෂ හැදෙන්න පුළුවන්. නමුත් දීර්ඝකාලීන පැවැත්මක් නැහැ. අපේ පක්ෂය එහෙම නෙවෙයි. අපේ හැම වෙලේම දෙවෙනි පෙළක් හදනවා. මේක පක්ෂේ වෙනස්කමක් තියෙන්න ඕන. අලුත් මුහුණු තියෙන්න ඕන. අලුත් නායකත්වයක් තියෙන්න ඕන. අපි ඒක බලාපොරොත්තු වෙනවා. ලබන 5 වෙනිදායෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දාන යනකොට ඒ නායකත්වයට සටන් කරනවද නවීන් නිසානායක මහත්තයා පැත්තකින් රවී කරුණානායක මහත්මයා දයාගමගේ මහත්මයා ඇතුළු පිරිසක්. ඉතින් ලොකුම තරතුරක් කවදා හරි ගේන්න කියන එක වැරද්දක් නැහැ නේ. ඒක ඉස්සෙල්ලා රනිල් මහත්තයා ඉතින් ඒක තරද්දක් නැහැ නේ. එකමදේ ඉන්න නායකයාට සහයෝගය දක්වන්න යන්න. අවුරුදු 26ක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂ නායකත්වයේ හිටියා. දැන් ඇති
මගේ වැඩිමහල් සහෝදර නවීන් දිසානායක මැතිතුමාත් මේ මතය දරනවා. පක්ෂයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් බේර ගන්න. සාමාන්‍ය අපේ ගම්වල හරක බඳිනවන කණුයි. ඒ හරකාට ඇවිදින්න උන ප්‍රමාණයට තමයි ලණුවේ දිග තියන්නේ. ඊට වඩා යන්න බෑ. ඒකට කියන මොකද්ද අපි? දිගේලි කරනවා. සජිත් ප්‍රේමදාසගේ රනිල් වික්‍රමසිංහගේ විපක්ෂය කියලා කියන්නේ දිගේලි කරන ලද විපක්ෂය. සජිත් ප්‍රේමදාසගේ අතපය ගැට ගහලා තියෙන්නේ. සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිතාව කියන කඹේ. රනිල් වික්‍රමසිංහගේ අතපය ගැට ගහලා තියෙන්නේ මොකෙන්ද? බැඳුම් කරේ කියන කඹේ. ඒගොල්ලන්ට තමුන්නාන්සලගේ හඬ වෙන්න බෑ. අපිට ඕනකම තියෙන දින ඉවර වෙලා ඡන්ද ගැව්වේ නැති එකයි ගෙදරට ගිහිල්ලා ගලක් ගහන්න නෙමෙයි. මොකද අපි ගෝඨාභය මහත්තයත් එක්ක රටක් දිනවන්න යන්නේ. පෝට්ටුවේ වේදිකාවල ගහ ගන්නවා. මට තේරෙන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ලැජ්ජ නැතුව ඌ කියා ඉන්න අය ගාවටම ගිහිල්ලා ඡන්දෙ ඉල්ලනවා. මේ මනාප ක්‍රමය නිසා මහා යුද්ධයක් අද දේශපාලන පක්ෂයේ ඇතුළෙම අපේක්ෂකයන් තුළ ඇති වෙලා තියෙන්නේ. අනුරාධපුර දිස්ත්‍රික්කයටත් පොදු කාරණයක් වෙලා තියෙනවා. තමන්ගේම අපේක්ෂකයන් ගහලා පන්නන්න ටීවී එකේ වෙන්නනවා අපි දැක්කා. සිරිසේන මහත්තයාට පේන්නේ නැද්ද මේ දේවල්? මම මේ අගමැති වෙන්නවත් ජනාධිපතියෙන්වත් පාර්ලිමේන්තු යන්නේ නැහැ. ඔය මට බැන බැන යන කට්ටියත් රූම් ගාලා එමේ යන්නේ. ඒ මං කාපට් කරපු පාරවල තමයි යන්නේ. අහනෝ මම මේ නිකම්ම മന്ത്രി විදියට මොනවද කළේ කියලා. එදා කකුලේ වදිද්දි පොළොන්නරුවේ මේ වසම් 300ට වැඩ කරලා තියෙනවා. හැබැයි ඔය කයිවාරු ගහන අය එක වසමකට ඇල්පෙනිත්තක් දීපු නැති වසමු අනන්ත මේ මැදිරිගිරිය තියෙනවා. කොරෝනා වලට වඩා භයානකයි මනාප වෛරසය. ඒ නිසා මනාපයට අමනාප වෙන්න එපා. කැමති ඕන කෙනෙකුට ඡන්ද දෙන්න කියලා කියන්නේ. එකම ඉල්ලීමක් කරන්න ගෝඨාභය මහත්තයාගේ නීතිකරුක මොන පක්ෂකින් වුණත් නීතිකරුක රටක් වෙනුවෙන් අත උස්සන මිනිස්සු පාර්ලිමේන්තුවට යවන්න. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින්. කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. දැන් තවත් පුවත් කිහිපයක්. පුත්තලම පැරණි ලයිරෝහල අසල දුම්රිය හරස් මාර්ගයේ පීලි ප්‍රධාන මාර්ගයෙන් උඩට මතුවීම හේතුවෙන් ඒ හරහා ගමන් ගන්නා යතුරුපැදි සහ පාපැදිකරුවන් අනතුරට ලක්වීමේ අවදානමක් මතුව තිබෙනවා. වර්ෂාව පවතින දිනවල මෙම හරස් මාර්ගය හරහා ගමන් ගන්නා යතුරුපැදි සහ පාපැදිකරුවන් අනතුරට ලක්වන අවස්ථා අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණා. ලුණුගම්බෙහෙර සිට මත්තල අධිවේගී මාර්ගයේ පිවිසුම දෙසට වන අලියෙකු ගමන් ගන්නා ආකාරය අප වාර්තාකරුගේ කැමරාවේ මෙලෙස සටහන් වුණා. COVID-19 වසංගතය මර්ධනය කිරීමට බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් අත්හදා බැලූ එන්නතක් මිනිසාගේ ප්‍රතිශක්තියකරණ පද්ධතිය ප්‍රේරණය කරන බවට තහවුරු වී තිබෙනවා. COVID-19 වසංගතයට ගොදුරුව අද වන විට ලොව පුරා මිය ගොස් ඇති සංඛ්‍යාව 6,13,952ක්. සමස්ත ලෝක ප්‍රජාවටම සහනයක් සැලසවමින් වඩාත් ආරක්ෂිත සහ සාධනීය එන්නතක් හඳුන්වා දීමට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් සමත්ව තිබෙනවා. වයස අවුරුදු 18ත් 55ත් අතර පුද්ගලයන් 1077ක් යොදාගෙන මීට පෙර එන්නත අත්හදා බැලුණු අතර එහි ප්‍රතිඵල ඊයේ දිනේදී ප්‍රකාශ කෙරුණා. එහිදී හඳුනාගෙන ඇත්තේ අදාළ එන්නත මගින් මිනිසාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ප්‍රේරණය කර ඇති බවයි. ඉදිරියේදී මෙම එන්නත ඇමරිකානු, දකුණු අප්‍රිකානු, බ්‍රසීල හා ඉන්දියානුවන් යොදාගෙන මහා පරිමාණයෙන් අත්හදා බැලීමට නියමිතයි. දැනටමත් මාත්‍රා මිලියන 100ක් ඇනවුම් කිරීමට බ්‍රිතාන්‍ය ආණ්ඩුව පියවරගෙන තිබෙනවා. කොවිඩ් හේතුවෙන් යුරෝපා කලාපයේ ආර්ථිකය කඩාවැටුණු රටවලට යුරෝ බිලියන 750ක මුල්‍ය සහයක් ලබා දීමට යුරෝපා කවුන්සිලය එකඟ වී තිබෙනවා. යුරෝපා කවුන්සිලය අදාළ මුදල අනුමත කර ඇත්තේ දින 4ක් පුරා පැවති දීර්ඝ සැසියකින් අනතුරුවයි. එසමගින් ප්‍රවෘත්ති අවසන්. වාදපිටිය අදත් රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.